හරි අපි කලින් සතියේ කතා කරා මේ process requirements ගැන නැත්නම් දැන් අපි කතා කරමින් ඉන්නේ process management කියන එක. එතකොට process requirements කියන එකේ මොනවද process එකකට තියෙන්න ඕන requirements. එහෙම නැත්නම් ක්‍රියායනයකට තියෙන්න පුළුවන් අවශ්‍යතා. දැන් අපි කතා කරා ක්‍රියායනයක් එහෙම නැත්නම් process එකක් කියන්නේ program එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් program එක තියෙන එක ගණනය කිරීමක් නේද? එක calculation එකක් වෙන්නත් පුළුවන් කියලා. එතකොට මේ process requirements ගැන කතා කරා. ඊට පස්සේ process creation ක්‍රියායන නිර්මාණය වෙන්නේ කොයි වගේ අවස්ථාවලදීද මොන වගේ හේතු මතද ක්‍රියායන නිර්මාණය වෙන්නේ කියන එක ගැන කතා කරා. ඊට පස්සේ process termination process එකක් terminate වෙන්නේ ඇයි? ක්‍රියායන සමාප්තිය ක්‍රියායනයක් අවසන් වෙන්නේ ඇයි? ඒකට හේතු මොනවද කියලා කතා කරා. ඊට පස්සේ interrupts අතුරු බිඳුම් නේ interrupt එකක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් interrupt signal එකක් කියන්නේ මොකක්ද? අතුරු බිඳුම් සංඥාවක් කියන්නේ මොකක්ද? ක්‍රියායනයක ක්‍රියාකාරීත්වය අවසන් බව නේද? එහෙම නැත්නම් input output process එක අවසානයේ හංගවන්න තමයි අපි interrupt එකක් එහෙම නැත්නම් අතුරු බිඳුමක් නිර්මාණය කරන්න කියලා කිව්වා. ඊට පස්සේ interrupt handling operating system එක විසින් සිදු කරන interrupt handling නැත්නම් අතුරු බිඳුම් හැසිරවීම කියන ක්‍රියාවලිය ගැන කතා කරා. ඊට පස්සේ process management කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා. එතකොට process management යටතේ අපිට පේපර් එකේ වැදගත්ම වෙන කතන්දරයක්. ඒ තමයි ක්‍රියායන සංක්‍රාන්ති රූප සටහන. එහෙම නැත්නම් process transition diagram එක ගැන තමයි අපි කතා කරන්න යන්නේ ළමයි. තත්ත්ව 7 ක්‍රියායන සංක්‍රාන්ති රූප සටහන. එහෙම නැත්නම් 7 state process transition diagram කියන එක ගැන තමයි කතා කරන්නේ. නැත්නම් මේක තමයි operating system පාඩමේ වැදගත්ම කොටස වෙන්නේ. අතිශයින් වැදගත් කොටස. මෙතනදී අපි කතා කරන්නේ process state එක ගැන. process state එක නැත්නම් ක්‍රියායන తত্ত্বය. ක්‍රියායන తত্ত্বය. එතකොට මොකද්ද මේ ක්‍රියායන తত্ত্বය? process state එක කියන්නේ. දැන් අපි බලමු දැන් ඕගොල්ලෝ ඉන්න state එක මොකද්ද මේ වෙලාවේ? දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ ඉන්න state එක මම හිතනවා ICT ඉගෙන ගන්න state එකේ ඉන්නේ කියලා. එහෙම නැත්නම් ෆෝන් එක හරි ලැප් එක හරි අරගෙන ඒක ඉස්සරහා ඉඳගෙන සාවධානව අහගෙන ඉන්න ස්ටේට් එකේ තමයි. දැන් ක්ලාස් එක ඉවරුනාට පස්සේ දවල්ට කෑවේ නැත්තම් ක්ලාස් එක ඉවරුනාට පස්සේ 3යි කාල විතර වගේ වෙද්දි ඕගොල්ලෝ ඉන්න ස්ටේට් එක මොකද්ද? ආහාර ගන්නා තත්ත්වය. හරි? taking lunch කියන ස්ටේට් එකේ ඉන්නේ. ඊට පස්සේ වැඩ මොනවත් නැත්තම් පාඩම් කරන්න එහෙම නැත්තම් වැසි බරයි නම් කාලගුණය 4:00 විතරදී ඔයගොල්ලෝ ඉන්නේ නිදා ගන්න තත්ත්වේ sleeping state එකේ. right. එතකොට ඔන්න ඔය වගේ මේ states තියෙනවා තත්ත්වයන්. නේද? ඊට පස්සේ සමහර විට පිරිමි ළමයි නම් නේද ෆෝන් එකක් අතර අරගෙන ගේම් එකක් ප්ලේ කරන ස්ටේට් එකේ ඉන්න පුළුවන්. ගේමින් ස්ටේට් එක. අපි කරන විවිධ දේවල් පවතින තත්ත්වයන් තියෙනවා. ඊට පස්සේ සඳුදා අපි හිතමු ඉස්කෝලේ යනවා නම් හරි බස් එකේ යනවා නම් බස් එකේ යන ස්ටේට් එකේ. හරි. ආන්න ඒ විදිහට අපිට මේ ස්ටේටස් මේ process එකක් තියෙන ස්ටේටස් අපිට අඳුන ගන්න පුළුවන්. process එකක states process එකක් තියෙන තත්ත්වය අපිට අඳුන ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරනවා process එකක් තියෙන්න පුළුවන් තත්ත්වයන් status 7ක් තියෙනවා කියලා. There are 7 status of process can be bounded. process එකක් සමග බැඳිලා තියෙන status 7ක් තියෙන්න පුළුවන්. අන්න ඒකට අපි කියනවා 7 state process transition diagram. එතකොට ඔය 7 states දැන් මම කිව්වා ඕගොල්ලෝ දැන් මේ වෙලාවේ ඉගෙන ගන්න තත්ත්වයේ ඉන්නවා. ඊට තව ටික වෙලාවකින් පන්ති වලට පස්සේ කෑම කන තත්ත්වයේ ඉන්නවා. එතකොට ඉගෙන ගන්න තත්ත්වයේ ඉඳන් කෑම කන තත්ත්වයට පත් වෙන්නේ ඇයි? බඩගින්න කියන හේතුව නිසා. ඊට පස්සේ තත්ත්වය වැසිබර කාලගුණයක් නම්
ඕගොල්ලෝ පොඩ්ඩක් නිදා ගන්න තත්ත්වයකටපත් වෙනවා. හරි. ඒතකොට හේතු තියෙනවා. අන්න process එකකටත් හරිද? process states අතර transition වෙන්න හේතු තියෙනවා. හරි. එතකොට මේක අතිශයින් වැදගත්. මේ සඳහා මේක පේපර් එකේ අනිවාර්යෙන් ඇවිල්ලා තියෙන එකක් කියලා මම කිව්වා. මේක මම ඔයගලන්ට අවසානයේදී ඇඳ ගන්න දෙන්නම් නැවත. එකින් එක වෙනස් කරලා ඉස්සෙල්ලා හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්න. හරි? right. එතකොට මේ process status ටික බලන්න මෙන්න මෙහෙම process එකක් ඉස්සෙල්ලාම තියෙන්න පුළුවන් state එක තමයි අපි සාමාන්‍යයෙන් අපිට සිලබස් එකේ දීලා තියෙන විදිහට ළමයි පුරුදු විදිහට අපි ස්ටේටස් ටික මෙන්න මෙහෙම ලකුණු කරගන්නවා. හරිද? ස්ටේටස් ටික තත්වයන් 7 there are 7 states. මෙන්න මේ ස්ට්‍රක්චර් එක මේ view එකේ අපි තත්වයන් 7 තියෙනවා කියලා මේ රවුම් වල දාගන්න. මම ආයෙත් අර පෙන්නන්නම්. ඊට පස්සේ තමයි අපි මේ ස්ටේටස් 7 නම් කරන්න ඕනේ. ඒ ස්ටේටස් 7 අතර හුවමාරු වෙන ට්‍රාන්සිෂන් වෙන්න අවශ්‍ය වෙන මේ රීසන් එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊළඟට දැන් මම මේ ඇඳපු ස්ට්‍රක්චර් එක මේක සිංහල මීඩියම් ටීචර්ස් ගයිඩ් එකේ තියෙන රූපේ. ඉංග්‍රීසි මීඩියම් එකේ චුට්ටක් වෙනස් විදිහකට තියෙනවා. හරිද? වෙනස් විදිහක මේ තියෙන ස්ථාන ටික චුට්ටක් වෙනස්, මේ රටාව හැඩය චුට්ටක් වෙනස්. හැබැයි පේපර් එකේ දෙන්න පුළුවන් ඊටත් වඩා වෙනස් විදිහකට. මොකද 2018 අවුරුද්දේ පේපර් එකේ දාලා තිබුණා පේපර් එක හදන ප්‍රොෆෙසර්ලා මේ ප්‍රශ්නේ Google වලින් සර්ච් කරලා ගත්ත ඩයග්‍රෑම් එකක්. ඒකේ ස්ට්‍රක්චර් එක මීටත් වඩා වෙනස්. හැබැයි අපි එක ස්ට්‍රක්චර් එකකට ඇඩිය වුණොත් අපි එක ස්ට්‍රක්චර් එකක් ඔළුවේ තියාගත්තොත් අපි ඒක තේරුම් ගත්තොත් එතනින් එහාට අපිට පුළුවන් මේ ස්ට්‍රක්චර් එක කොච්චර වෙනස් වුණත් අපි දන්න එක ඇසුරෙන් අපිට මේක හදාගන්න පුළුවන්. මම ඔයගලන්ට කියලා තියෙනවා මං හිතන්නේ කියලා තියෙනවා A level IT paper එක අතට ගත්තට පස්සේ කටුවැඩ කොලයක් දෙනවනේ. කටුවැඩ කොලේ සටහන් කරලා තියාගන්න ඕනේ දේවල් ටික. එකක් තමයි කටුවැඩ කොලේ අර පේපර් එකේ වෙලාව පටන් ගන්න කලින් ලියා ගන්න ඕනේ. එකක් තමයි අර බිංදුවේ ඉඳන් 15 දක්වා දශමයේ අගයන්ට අදාළව බයිනරි හෙක්සාඩෙසිමල් නම්බර්ස් ටික. බිට් 4කින් ලියා ගන්න කියලා තියෙනවා. ඊළඟට තව එකක් තමයි මෙන්න මේ process transition diagram. මොකද මේක structured paper එකේ එන්න පුළුවන්, MCQ වල එන්න පුළුවන්. මේක ටිකක් වැදගත්. අර මම කිව්වේ view එකේ structure එක වෙනස් වෙලා එන්න පුළුවන්. දැන් අපිට දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් අනේ අපි English medium ඇයි අපිට මේ සිංහල medium පොතේ තියෙන එක උගන්වන්නේ කියලා. මම කියන්නේ මෙච්චරයි. අපි එක දෙයකට ඇඩිය වෙන්න එක view එකකට එක structure එකක් පාඩම් කරනවා. ඔයගොල්ලෝ ඉස්කෝලේ කියන එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මේක තෝරගත්තේ මේකෙන් ගොඩක් දේවල් පැහැදිලි කරන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ මේ සිංහල මීඩියම් පොතේ තියෙන මම මේ පෙන්නන ස්ට්‍රක්චර් එක ඇතුලේ අපිට ගොඩාක් දේවල් පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන් නිසා. එතකොට ඒක සිංහල මීඩියම්ද ඉංග්‍රීසි මීඩියම්ද Google එකෙන් ගත්ත එකද මොකක්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපිට මේක වඩාත් ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් බොහොම රසවත් කතාවක් විදිහට. මේ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ. ඒ නිසා මේක මම වගකීමෙන් කියනවා. හරිද? ඉස්කෝලේ ටීචර් සමහර ලාවට වැරදි දාන්න දෙයක් නැහැ. ඉස්කෝලේ ඉංග්‍රීසි මීඩියම් එකේ නැති හින්දා සමහර ඉංග්‍රීසි මීඩියම් කරන ටීචර් වැරදි දාන්න පුළුවන්. මේක මම වගකීමෙන් කියනවා ළමයි මේක ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එක ස්කූල් ටීචර් කෙනෙක්ට දෙන ඩයග්‍රෑම් එක සහ පේපර්ස් බලලා පේපර් මාකින් වල තියෙන අත්දැකීම් අනුව මම කියන දේ. මොනවා හරි ඒකට විරුද්ධව මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න ටීචර් කෙනෙක්ගෙන් හරි අහන්න මේක පේපර් මාකින් වලට යන සර් කෙනෙක් මේ කිව්වේ ස්කූල් ටීචර් කෙනෙක් කිව්වේ කියලා බය නැතුව කියන්න පුළුවන් ඔයගලන්ට. මේ හින්දා මේක හරියට ඔලුවට දාගන්න මේ ස්ට්‍රක්චර් එක. හරිද? එතකොට කොහොමද මේ ස්ට්‍රක්චර් එක අපි මේ රවුන්ඩ් එක මම ඇඳලා තියෙන්නේ මේ පවතින පිළිවෙලට. ඉස්සෙල්ලාම ඔන්න උඩම එක ඊට පස්සේ යටට එකක් එනවා දකුණට දෙකක් යනවා ඊට පස්සේ යටට එකක් එනවා දෙපැත්තෙන් තව දෙකක් එනවා. ඔක තමයි රටාව. ওই රටාව ඔළුවේ මවාගෙන තියාගන්න.
හිතේ මවාගෙන තියාගන්න. හරි. අපි බලමු එකින් එකට මොකද්ද දැන් මේ ස්ටේටස් 7 process එකක් තියෙන්න පුළුවන් ස්ටේටස් 7 මොනවද? එයා වෙනස් වෙන්න බලපාන හේතුව මොකද්ද කියලා. right. process එකකට තියෙන්න පුළුවන් අපි අල්ලගන්න පළවෙනිම තත්ත්වය තමයි ස්ටේට් එක තමයි new කියන ස්ටේට් එක. process එකක් දැන් මම කතා කරන්නේ ඔයගලන්ට උදාහරණයට මේ ස්ටේට් එකක් කියන්නේ මොකක්ද කියන එක තමයි මම අර කලින්ම කිව්වේ. ඔයගොල්ලෝ කෑම කන තත්ත්වය, දැන් පාඩම අහන් ඉන්න තත්ත්වය නේ. right. එහෙනම් process එකක් තියෙන්න පුළුවන් පළවෙනි තත්ත්වය තමයි new කියන ස්ටේට් එක. process එකක් තියෙන්නේ කොහොමද? new කියන ස්ටේට් එක. එහෙනම් අපි process state diagram එකේ ආරම්භය එතනින් තමයි ගන්න. මොකද new කියන ස්ටේට් එකෙන්. new process එකක් තියෙන්න පුළුවන් new කියන ස්ටේට් එකේ. අපි කියනවා මේ new or created ඔන්න process එකක් new කියන ස්ටේට් එකට එන්නේ මේ create කරාම process එකක් create කරපු ගමන්. ක්‍රියායනයක් සකස් කරපු ගමන් ඔන්න අලුතෙන් හැදෙනවා ක්‍රියායනයක්. process එකක් හැදෙනවා. අනිත් අපි program එකක් open කරනවා. හරි. නැත්නම් අපි open කරගෙන program එකකින් තවත් අපි කතා කරන්නේ නේද? process creation වලට හේතු අලුත් ක්‍රියායනයක් හැදෙන්න හේතු මොනවද කියලා අපි කතා කරා. අපි විසින් program එකක් ආරම්භ කරනවා නැත්නම් අපි වැඩ කරගෙන program එක විසින් තවත් program එකක් ආරම්භ කරනවානේ. මොකක් new batch job එකක්. ඒ වගේ හේතුවක් මත මොනවා වෙනවද? new කියන state එකේ තියෙන ඔන්න process එකක් යනවා. දැන් ඔන්න process එකක් අලුතෙන් තිබ්බට පස්සේ ඒ process එක ඊට පස්සේ transition වෙනවා. ready කියන state එකට. ready කියන state එකට transition වෙනවා. හරිද? එහෙනම් ඔන්න දැන් අපි status දෙකක් කතා කරා. new කියන state එක, ready කියන state එක. process එකක් ඉන්නවා newly created process. අලුතෙන් හදපු. මේ අලුත උපන් බබෙක් වගේ අලුතෙන් හදපු process එකක් තියෙනවා. ඒ process එක ඔන්න දැන් transition වෙනවා. ඒ process එකේ තත්ත්වය මාරු වෙනවා. state එක transit වෙනවා. මොකේද? ready කියන state එකට. ඔන්න දැන් process එක ready වෙලා ඉන්නවා. ළමයි මොකටද process එක ready වෙලා ඉන්නේ? process එක අපි දන්නවා process එකක් නම් කැමති මොනවා වෙන්නද? for the processing නේ ක්‍රියාත්මක වීමට run වෙන්න execute වෙන්න ක්‍රියාත්මක වෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්න process එකක්. හරි. එහෙනම් මෙයා ලෑස්ති වෙන්නේ ඇයි? newly created process මේ new එකක් සෝදානම් තත්ත්වයට නව ක්‍රියායනයක් සෝදානම් කියන තත්ත්වයට එන්නේ. අපි කියනවා ඒකට ඇතුළු කිරීම කියලා admit කරනවා. ඔන්න newly created process is admit into the ready state. අලුතෙන් හදපු ක්‍රියායනයක් ready කියන state එකට එවනවා. ready වෙලා ඉන්න කෙනා ඊළඟට යන්නේ එයා කැමතිම state එකට. ඒ තමයි running state එක. ධාවන තත්ත්වය. අලුතෙන් ක්‍රියායනයක් හදනවා. ඒ ක්‍රියායනය සෝදානම් තත්ත්වයට ඇතුළු කරනවා. සෝදානම් තත්ත්වයේ ඉඳන් ධාවන process වෙන්න යනවා. process වෙන්න යනවා. මම මේක සාමාන්‍යයෙන් පැහැදිලි කරනකොට මම ගන්නවා මේ කතන්දරේ මේ ඕගොල්ලෝ හැමෝම අවුරුදු උත්සව බලන්න ගිහිල්ලා ඇති. අවුරුදු උත්සවයක කණාමුට්ටි බින්දින එක අහලා තියෙනවද? කණාමුට්ටි බින්දීමේ තරඟය. ආන්න ඒකට සමපාත කරන්න පුළුවන්. හරි. අලුතෙන් ඔන්න තරඟයක් ආරම්භ වෙනවා. මොකද කණාමුට්ටි බින්දීම කියලා. එතකොට ඒ සඳහා කට්ටියට කියනවා අන්න අතන මුට්ටි ටික බැදලා තියෙන තැනට යන්න කියලා. ඔන්න කට්ටිය යනවා ඇතුළු කිරීම. හරිද? ඊට පස්සේ එතන දැන් ඉන්නවනේ කට්ටිය සූදානම් වෙලා ඉන්නවා. මොනවාද සූදානම් වෙලා ඉන්නවා කියන්නේ? නේ රෙදිපටි ගැට ගහනවා නේ අත පිටිපස්සට ගැට ගහනවා S2 වහන් රෙදි කැලි ගැට ගහනවා ඔන්න සූදානම් තත්ත්වේ. සූදානම් තත්ත්වේ ඉන්නේ කොහොමද? රෙදිපටි ගැට ගහලා තැන් තැන් වල අතර වටේ දුවනවද නැහැ? පොලිමක් හැදිලා ඉන්නේ නේ. පොලිමක් හැදිලා ඉන්නවා කට්ටිය. එහෙනම් මෙතන process ටිකත් ready කියන state එකේ ඉන්නවා queue එකක. queue කියන ready queue එකේ ඉන්නවා. සූදානම් තත්ත්වේ පෙළ ගැහිලා බලාගෙන ඉන්නවා මොනව වෙන්නද? ධාවනය වෙන්න running වෙන්න. එතකොට මොකද කරන්නේ? අර ඉන්න එක්කෙනෙක්ව පොලිමේ ඉස්සරහම ඉන්න කෙනාව ගත්තා. දැන් කණාමුට්ටි ඔළුවේ තියාගන්නකො හරි. කණාමුට්ටි ඔළුවේ තියාගන්න එපා. කණාමුට්ටි ගැසින් ක්‍රීඩාව ඔළුවට ගන්නකො මතක් කරගන්නකො හරි. ඉන්න කෙනාව මොකද කරන්නේ? රෙදිපටියකින් ගැට ගහලා අත් දෙක ගැට ගහලා S2 ගැට ගහලා කරකවල ගෙලින් අතර ඊට ගස්සලා ඔන්න ඉන්නවා. තෝර ගන්නවා. තෝරලා ඉවරලා කණාමුට්ටි තියෙන පැත්ත හරවලා යවනවා. අපි කියනවා ඒකට මොකක් කියලාද? තෝරා යැවීම. හරි. ඔන්න හිටපු එකව මොකද කරන්නේ? dispatch කරනවා.
තෝරා යවනවා. මොකටද යන්නේ? මුට්ටිය බින්දින්නනේ. අන්න රනින් ස්ටේට් එකට යනවා. දැන් ඔන්න අර තෝරලා යවුවට පස්සේ ඉන්නවා රනින් ස්ටේට් එකේ. මොකේද ඉන්නේ? රනින් ස්ටේට් එකේ ඉන්නවා. ධාවන තත්ත්වයේ ඉන්නවා. එතකොට මේ ධාවන තත්ත්වය කියන්නේ ඔන්න මෙයා යනවා ලයින් වෙලා යනවා. හරි. ඊට පස්සේ රනින් ස්ටේට් එකේ ඉන්න ප්‍රොසෙස් එකක් එක්සිකියුට් වෙනවා. නේද? ධාවනය වෙනවා, රන් වෙනවා. ප්‍රොසෙස් එක එක්සිකියුට් වෙනවා. ගණනය කිරීම වෙනවා. හරි. ඉතින් ඔහොමද කියලා. ඔව්. හරි. ඊට පස්සේ ඔක බලන්න. ඊට පස්සේ රනින් ස්ටේට් එකේ ඉන්න කෙනා ඊට පස්සේ මොකද වෙන්න පුළුවන්? මුට්ටිය හරියට බින්දොත් මොකද වෙන්නේ? කණා මුට්ටි බිඳීමේ මුට්ටිය හරියට බින්දොත් වැඩේ අවසන් වෙනවා. අදාළ කෙනා එක්සිට් වෙලා යනවා. ඒ කියන්නේ යා තමයි දිනුම් වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි. ඒකට හේතුව තමයි රිලීස් කරනවා, මුදා හරිනවා. තරංගය ඉවරයි, මුට්ටිය බින්දා නේද? මුට්ටිය බින්දලා බින්දින වැඩේ ඉවර කරගත්තොත් හරි. එතකොට අපි කතා කරා මෙතන අවස්ථා හතරක් ප්‍රොසෙස් එක. දැන් කණා මුට්ටි විදිහට ගත්තොත් එහෙම කණා මුට්ටිය බින්දින්න ඔන්න තරංගයක් ලෑස්ති කරා. කට්ටිය සූදානම් කරලා පෙළ ගැස්සුවා. පළවෙනි කෙනාගේ රෙදි පැටි ගැට ගහලා තෝරලා යවුවා. එයා මුට්ටිය බින්දා වැඩේ ඉවරයි. එකෙන්ම තරංගය ඉවරයි නේද? ජයග්‍රාහකයා මුදා හරිනවා. තරංගය අවසන්. ප්‍රොසෙස් එක වුණත් ඕක තමයි මේකට අපි කියනවා මේ normal way එක කියලා. normal way කියන්නේ newly created process එකක් තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් හැදිච්ච process එකක් තියෙනවා. ඒ process එක ඇතුළු කරනවා සූදානම් කියන තත්ත්වයට, ready කියන state එකට. ready වෙලා ඉන්න අයගෙන් වඩාත්ම සුදුසු කෙනා ඉස්සල්ලාම ආපු පිළිවෙලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ ready queue එකේ ඉන්නකොට තෝරා යැවීම dispatch කරනවා running state එකට. සාමාන්‍යයෙන් එන පිළිවෙලට processes හැදිලා එන පිළිවෙලට යවනවා. ඊට අමතරව සමහර වෙලාවට priority එක වැඩි එකක් ආවොත් එහෙම එතකොටත් එයාව යවනවා ඉස්සල්ලා. දැන් කණාමුට්ටි බින්දිනවත් ඇවිල්ලා ඉන්නකොට මේ සංවිධායක මණ්ඩලයේ කාගේ හරි කෙනෙක් හිටියොත් එහෙම පිටිපස්සේ ඉඳන් ඌව ඇදලා ඉස්සරහට අරගෙන ඌගේ ඇස් ගැට ගහලා ඉස්සල්ලා ඌව යවනවා. යවන්නේ නැද්ද? ලංකාවේනේ. හරි VIP VIP ඒවා තියෙනවා. එහෙනම් සමහර වෙලාවට හිතන්න ඒක process වලට කොහොමද අදාළ වෙන්නේ? virus guard එකක process එකක් එහෙම ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අපි word document එකක් click type කර ඉන්නකොට ඒක processes run වෙවි තියෙනවා. ඔය අතරතුර අපි pen drive එකක් ගහනවා image එකක් copy කරගන්න. ඒතර pen drive එක ගහපු ගමන් අපි කියනවාද අනේ මේ ටක් ගාලා මේ virus guard එක scan කරන්න පටන් ගන්න කියලා අපි කියනවාද? නෑ. automatically operating system එකෙන් virus guard antivirus software එක execute කරලා search කරනවා virus තියෙනවද කියලා. ආන්න ඒව තමයි VIP processes වෙන්නේ. අපි කියන්නේ virus එකක් තියෙද දන්නේ නැහැ කියලා check කරන්න pen drive එකක් ගහපු සැනින් virus guard එකෙන් ඔන්න තව process එකක් start කරනවා ටක් ගාලා ready queue එකට ඇවලා එයාව යවනවා run වෙන්න. අපේ වැඩේ පැත්තක තියලා. ඒක වෙන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න ready queue එකේ ඉන්නකොට හැමෝම එන පිළිවෙලට නෙමෙයි සමහර වෙලාවට priority base priority එක අනුව තෝරලා යවන්න පුළුවන් යන කෙනෙක්. හරි? කණාමුට්ටි බෙදනකොට අර සංවිධායක මණ්ඩලය හරි නැත්නම් ආරාධනා කරපු മന്ത്രിගේ පුතෙක් හරි ඔය මොකෙක් හරි આવොත් VIP ආවෝ යවනවා ඉස්සරලා. ඌ බින්දොත් ඉවරයි රිලීස් කරා තරගේ අවසන්. හරිද? ඕක තමයි සාමාන්‍යයෙන් process state diagram එක process execute වෙනකොට ක්‍රියාත්මක වෙන සාමාන්‍ය අනුපිළිවෙල තමයි ඕක වැඩේ ඉවරයි. හැබැයි ඔහොම නොවන අවස්ථාවක් තියෙනවා. අන්න එතකොට තමයි මේ අනික් අවස්ථා. දැන් අපි අවස්ථා 7න් 4ක් ඉවරයි. normal method එකට 7ක් ඉවරයි. හරිද? ඊළඟ දේ තමයි දැන් මේ running වලට යවුවට පස්සේ එයා බින්දොත් නේද? නැත්තම් process එක run වෙලා calculation එක ඉවර වුණොත් එහෙම අන්න exit කරනවා. එහෙම නැත්තම් අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා මොකද්ද අපේ තියෙන operating system වල time sharing systems නිසා හැම process එකකටම time slot එකක් වෙන් කරලා දෙනවා කියලා. එතකොට එයාට දීලා තියෙන වෙලාව ඉවර වුණොත් මොකද වෙන්නේ? එයාට දීලා තියෙන වෙලාව ඉවර වුණොත් එහෙම එයාට තවදුරටත් running state එකේ ඉන්න බෑ. එයා ආපහු එන්න ඕනේ සූදානම් කියන තත්වයට. ready state එකට එන්න ඕනේ. දැන් හිතන්න කණාමුට්ටියට apply කරමු දැන් අපි මේක. ඔන්න කණාමුට්ටි බින්දින්න ඇස්ටේට ගැහුවා යවුවා. යන එක ගියාට පස්සේ බැරි වෙලාවත් ඒ යන පාත් එකෙන් වැරදි පැත්තකට ගියොත් මුට්ටිය බින්දෙත් නැහැ.
වැරදි පැත්තකට ගියොත් එහෙම මේ අර අපි මාක් කරලා තියෙන ලයින් එකකින් පිටපැන්නොත් අපි කියනවා රයිට් රයිට් ඔයා ඉවරයි. එයාගේ දීලා තියෙන කාලය අවසන්. එතකොට මොකද කරන්නේ? කනට දෙකක් ගහලා එළියට දාන්නේ නෑනේ නේද? එයාව ආපහු අර පටි ටික ගලවලා ආපහු ගිහිල්ලා අර පොලිමේ පිටිපස්සෙන් හිටගස්සනවා. සූදානම් වෙලා ඉන්න තැන පොලිමේ. ඒකනේ වෙන්නේ. මෙතන වෙන්නේත් ඒකම තමයි. හරිද? ටයිම් අවුට් එකක් වුණොත් ප්‍රොසෙස් එක රන් වෙවි තියෙනකොට ටයිම් අවුට් එකක් වුණොත් කල්ගත වීමක් වුණොත් එහෙම නැවත යාව ගෙනල්ලා රෙඩි කියන ස්ටේට් එකට දාලා තියෙනවා කිව් එකට දාලා රෙඩි කිව් එකේ තියෙනවා. හරිද? රෙඩි කිව් එකේ තියෙනවා. කල්ගත වුණොත්. හරිද? ඔය අතරතුර දැන් ඔන්න එහෙමත් වෙන්න පුළුවන්. කල්ගත වීමක් නිසා රෙඩි ස්ටේට් එකට දාලා තියන්න පුළුවන්. හරිනේ. දැන් ඔය අතරතුර ඔන්න රනින් දැන් තාම අපි කියවනේ දැන් මේක නෝමල් වුණා නැත්නම් ආපහු රෙඩි ස්ටේට් එකට යනවා. එතකොට ඔය අතරතුර දැන් මේ රනින් ඉන්නකොට ධාවනයේ වෙවි ඉන්නකොට ඒ කියන්නේ දැන් අර මුට්ටිය බින්දින්න යනකොට නිකන් අපිට තේරෙනවා දැන් කනා මුට්ටියට ඇප්ලයි කරනවා මේක. හරිද? මුට්ටිය බින්දින්න යනකොට අපිට පේනවා මිනිහා යන යෑම නිකන් උඩ පේනවා වගේ යන්නේ. ඊට පස්සේ කවුරු හරි සංවිධායක කෙනෙක් කියලා බලනවා. බලනකොට මේ මුගේ බැඳ රෙදිපටියෙන් පේනවා හොඳට. එතකොට තරංගේ වැරදි. එතකොට කියනවා බෑ බෑ මූගේ මේ විදිහට යන්න බෑ. මේ රෙදිපටියෙන් පේනවා. ඒ නිසා තව හොඳ රෙදිපටියක් ගේන්න කියලා කියනවා. ගැට ගන්න. දැන් ඕගොල්ලෝ දැකලා ඉතින් කනාමුට්ටි බින්දනකොට එකෙක් යනකොට තව රෙදිපටි දෙකක් විතර තියෙනවා. පිටිපස්සේ ඊළඟට ඉන්න එකාගෙත් ගැට ගහලා තියෙන ලෑස්ති කරලා තියෙනවා. හරි දැන් යනකොට ඒ යන එකයි ඔන්න පේනවා. එතකොට මොකද කරන්නේ? මෙහෙවරෙන් කියලා ඌව ගෙනල්ලා පැත්තකින් තියලා ඉවර වෙලා රෙදිපටියක් ගේන්න යවනවා. අර ඊට පස්සේ ඉන්න කෙනාව එතකන් යවනවා. අනිත් රෙදිපටිය හොඳයි නේ. එයාව යවනවා. දැන් මෙයාව පොඩ්ඩක් අයින් කරා. හරිද? ඒ වගේ සමහර වෙලාවට රනින් ස්ටේට් එකේ ඉන්නකොට සමහර වෙලාවට මොනවා හරි දෙයක් මෙයාගේ අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩු. දැන් process වලදී මොනවද අඩුපාඩු වෙන්නේ? input එකක් තමයි ගන්න වෙන්නේ. එහෙම නැත්නම් output එකක් වෙච්ච එකක් යවන්න ඕනේ. ඒ වගේ වෙලාවට IO waiting input output waiting input එකක් කරන්නකම් හරි output එකක්. දැන් අර මනුස්සයාගේ රෙදිපටියක් අලුතින් ගේනකම් හරි නැත්නම් වෙන මොකක් හරි යවනකම් හරි ඔන්න මේ මනුස්සයව පැත්තකට කරලා තියා ගන්නවා වගේ මේ process state diagram එකේදී process එකකට input waiting නම් output එකකට waiting නම් එයා running state එකෙන් తాවකාලිකව ඉවත් කරලා එයාව යවනවා blocked කියන state එකට. අවහිර කළ blocked කියන state එකට යවනවා. process එක දැන් ඉන්නේ මොන state එකේද එතකොට? input එකක් නැහැ. input එකක් එනකම් බලාගෙන ඉන්නවා. දැන් running එකේ තියාගෙන ඉන්නේ නැහැ බලාගෙන ඉන්නකම් මොකද තව කෙනෙක්ට යන්න පුළුවන් නේ. එතකොට මෙයා මොකද කරන්නේ? blocked කියන state එකට දාලා ඉවරලා එවනවා ආපස්සට. එහෙනම් ඇයි running state එකේ තියෙන process එකක් blocked කියන state එකට යන්නේ? අපෙන් අහන්නේ ඔන්න ඔය තමයි ප්‍රශ්න. running state එකේ තියෙන process එකක් ඇයි blocked කියන state එකට යන්නේ? මොකද්ද හේතුව? IO event waiting. නැත්නම් අපි කියනවා IO පොරොත්තුව. IO කියන්නේ input output පොරොත්තුව. input output බලාපොරොත්තු වෙන්න. හරිද? ඊට පස්සේ input output බලාපොරොත්තුෙන් ඔන්න blocked කියන state එකේ ඉන්නකොට input output හම්බුණා. input output හම්බුණා. එතකොට මොකද වෙන්නේ? එතකොට එයා blocked කියන state එකෙන් නැවත ready කියන state එකට යනවා. දැන් හිතන්න මේක කණාමුට්ටියට apply කරන්න. රෙදිපටියක් අරන් ආපු සැනින් අර එකෙක් දැන් මුට්ටිය බිනින්න යනවා. දැන් මූට රෙදිපටිය හම්බුන ගමන් මූටක් ගාලා අරුගේ පොළ උදුරලා දීලා එහෙම යවනවද? නෑ මෙයාව පොලිමේ අගට යවලා නේ පොලිමට යවලා පොලිමේ දිගේ තමයි ආපහු සූදානම් කරලා පටි ගැට ගහලා යවන්නේ. ඒ වගේ තමයි running state එකේ ඉන්නකොට input output waiting වුණොත් එහෙම එයා blocked කියන state එකට දානවා. දාලා ඉවර වෙලා input output හම්බුනොත් එයාව නැවත එකපාර කෙලින්ම අනිත් පැත්තට යවන්න බෑ running state එකට. මෙතනින් කෙලින්ම මේ පැත්තට යවන්න බෑ. එයා යවනවා කොහෙටද? ready කියන state එකට යවනවා. ඇයි ready කියන state එකට යවන්නේ? IO සම්පූර්ණ කළ IO event occur input output event එක occurs නම් occurred නම් ඒ කියන්නේ සම්පූර්ණ කළා නම් සූදානම් තත්ත්වයට යන ready කියන state එකට යවනවා.
ready කියන state එකට යවනවා. යවලා ඔන්න ඊට පස්සේ නැවත යාව යවනවා. දැන් බැරි වෙලාවත් blocked කියන state එකේ ඉන්නකොට blocked කියන state එකේ ඉන්නකොට ළමයි මේකේ පස්සේ ඔක මාක් වෙන්නේ හරි. මෙන්න මෙතන. මෙන්න මේ තත්වයන් දෙක. මේ තත්වයන් දෙක අපිට කියන්න පුළුවන් process එකේ ඉන්නේ ready කියන state එකයි blocked කියන state එකයි සහිත processes ඉන්නේ කොහෙද? RAM එකේ. RAM එකේ ඉන්නේ. ready වෙලා ඉන්න process ටිකයි block කරලා තියෙන process ටිකයි ඉන්නේ RAM එකේ. RAM එකට එවනවා process එක. RAM එකේ save කරලා තියාගන්න. එතකොට running කියන එක තියෙන්නේ කොහෙද? running කියන එක processor එකේ වෙන්නේ. හරිද? එතකොට දැන් ඔන්න block කරා දැන්. හරි අපි දැන් ඉන්නේ blocked කියන state එකේනේ. හරි block කරා input output waiting. හරි input output ඔක වුණොත් එහෙම ආදාන ප්‍රතිදාන සම්පූර්ණ කරොත් සෝදානම් තත්ත්වයට යනවා. බැරි වෙලාවත් RAM එක උඩ ඔහොම ඉන්නකොට මෙයාගේ input output තව ටිකක් වෙලා යනවා. input එක නැහැ. එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මෙයාව temporary suspend කරනවා. తాවකාලිකව අත්හිටවනවා. ඇයි ඒ? RAM එක කියන්නේ ගොඩක් කාර්යබහුල තැනක්. busy. ඉතින් මේ RAM එකේ නිකන් input output නැතුව නිකන් ඔය block කරපු process එකක් වාත වෙවි ඉන්නවා නම් RAM එකේ ඉඩ ඒකට යොදන එක අපරාධයි. එතකොට මොකද කරන්නේ? මෙයාව එවනවා. හරිද? temporary suspend කරලා input output හැම වෙනකන් ඔන්න මේ පැත්ත කරලා හිටපිය කියලා එවනවා කොහෙටද? secondary storage device එකකට save කරනවා. hard disk එකේ කොනකට දාලා save කරනවා. අපි ඒකට කියනවා ළමයි virtual memory කියලා. අතත්ත්‍ය මතකය කියලා සිංහලෙන් කියනවා. virtual memory එකට එවනවා. හරිද? virtual memory එකට එවනවා. එතකොට එයාගේ තත්ත්වයේ ලකුණු වෙන්නේ block and suspend කියලා. move block කරලා මදිවට suspend කරලා. block කරලා මදිවට suspend කරලා blocked and suspend. ප්‍රතිහරණය කළ සහ අවහිර කළ. ප්‍රතිහරණය කළ සහ අවහිර කළ. ප්‍රතිහරණය කළ සහ අවහිර කළ. හරිද? ඒ කියන්නේ දැන් අර කනාමුට්ටිය වගේ කතන්දරය නම් රෙද්දක් ගේන්න ගියා රෙද්ද ගේන එක තාමත් නැහැ. එතකොට මොකද කරන්නේ? මූ අර පොලිමෙත් තියාගෙන ඉතලා හරි මේ අවහිර කළ පැත්ත කරලා තියාගෙන ඉතලා ඒත් නැත්තම් එන්න පරක් කරා මූව වෙන මොනවාට හරි යවනවා. හරි වෙන මොනවා හරි මූ බලන් ඉන්න රෙද්ද නැහැ තාම. මොකද කරන්නේ? වෙන තරංගයකට යනවා. වෙන කොහෙටද ගිහලා ඉන්නවා. blocked and suspend. ඊට පස්සේ ඔහොම ඉන්න අතරතුර සමහර වෙලාවට හරි සමහර වෙලාවට අර RAM එකේ ඉඩ තිබුණොත් එහෙම RAM එකේ ඉඩ આવොත් නැවත activated සක්‍රිය කරලා RAM එකට එවන්න පුළුවන් blocked and suspend කියන state එකේ ඉඳන් blocked කියන state එකට. ඒ කියන්නේ suspend කරපු එක අයින් කරනවා. suspend කරපු එක අයින් කරලා activate කරලා මෙතෙන්ට එවන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඉන්න blocked and suspend කියන තත්ත්වයේ ඉන්නකොට අන්න input output ඔක වෙනවා. input output complete වුණොත් එයාව යවනවා suspend and ready කියන state එකට. ඔන්න දැන් මෙයා block නෑ. මෙයාගේ හරි requirement එක හරි. ඇවිල්ලා තියෙනවා. block නෑ. හැබැයි input output occurred. input output සම්පූර්ණ කරලා තියෙනවා. එහෙනම් මෙයාගේ block කියන එක අයින් කරලා මෙයා තාමත් හැබැයි RAM එකේ ඉඳ නැති නිසා suspend කරලා ඉන්නේ ready and suspend කියන තත්ත්වයට අපි කියනවා. මෙයා ඉන්නේ දැන් කොහෙද? ready and suspend. ready and suspend කියන state එකේ ඉන්නවා දැන්. හරිද? ඊට පස්සේ එහෙම ඉන්න අතරතුර RAM එකේ ඉඩ ආවොත් මෙයාව යවනවා activate කරලා RAM එකේ ready කියන state එකට. ඔන්න අනිත් පැත්තෙන් එන වටේ. දැන් පැහැදිලිද දන්නේ අනිත් පැත්තෙන් එන වටේ. normal යන route එකට අමතරව මේ input output waiting හිටියොත් එහෙම running state එකේ ඉඳන් block කරලා තවදුරටත් input output හම්බුනේ නැත්නම් මෙතන වාත වෙවි නැතුව RAM එකෙන් virtual memory එකට යවලා අතත්ත්‍ය මතකයට යවලා අතත්ත්‍ය මතකයේදී input output සම්පූර්ණ කරොත් අතත්ත්‍ය මතකයේ තුල virtual memory එකේ ready and suspend state එකට යවලා ඊට පස්සේ ඔන්න එයා activate කරලා යවනවා. ඔය අතර සමහර වෙලාවට මේ ready කියන state එකේ ඉඳගෙන
RAM එකේ ඉඩ මදි වුණොත් එහෙම RAM එකේ process ගොඩක් run වෙනවා නම් සමහර ලාවට temporary suspend කරලා ready and suspend කියලා එවන්න පුළුවන් කොහෙටද virtual memory එකට එවන්නත් පුළුවන්. ඒ වගේම newly created processes මේ newly created process අලුතෙන් හදපු process උනත් සමහර වෙලාවට සූදානම් තත්වයට ready state එකට එවන්න RAM එකේ ඉඩ මදි නම් ඒවා කෙලින්ම admit කරන්න පුළුවන් ready and suspend කියන state එකට. ඒවා අතිරේකව වෙන්න පුළුවන් දේවල්. එතකොට මෙන්න කොටු කරලා තියෙනවා කඩයිරි වලින් ඔය කොටු කරලා තියෙන තත්වයන් දෙක ස්ටේටස් දෙක තියෙන්නේ කොහෙද virtual memory එකේ. මම රතු පාටින් කොටු කරපු ස්ටේටස් දෙක තියෙන්නේ කොහෙද RAM එකේ main memory එකේ. මෙන්න තියෙනවා මොකද්ද 7 state process transition diagram in process management. මෙන්න තත්වයන් 7 ඒ තත්වයන් 7 අතර හුවමාරු වෙන සංක්‍රාන්ති අවස්ථා සංක්‍රාන්ති හේතු transition reasons. හරිද? එතකොට මේක අපිට අර කනාමුට්ටි කතාව ඇසුරින් මතක තියාගන්න පුළුවන් සරලව. මම නැවත පෙන්වන්නම් ඕගොල්ලන්ට මේ ක්‍රියාකාරීත්වය එක වටයක් නැවත කියලා දෙන්නම්. මතක් කරලා බලන්න ආපහු කියපු කතාව පැහැදිලිද කියලා. දැන් මම වේගෙන් ස්ටෙප්ස් ටික කියන්න යනවා. මෙන්න තත්ත්වයන් 7 මතක තියාගන්න. ඉස්සෙල්ලාම process එකක් create කරනවා. newly created process තියෙනවා. ඒ process එකක් ready කියන state එකට යවනවා. අපි කියනවා ඒකට admit කරනවා කියලා. එතකොට ready queue එකේ තියෙන process එකක් ඊළඟට යන්නේ running state එකට. අපි කියනවා ඒකට dispatch කරනවා. නැත්නම් තෝරා යවනවා. running state එකේ තියෙන process එකක් run වෙලා ඉවර වුණොත් normal conditions යටතේ එයා exit වෙනවා. අපි කියනවා release කරනවා කියලා. exit කියන state එකට release කරලා දානවා. running වෙවි ඉන්නකොට time out වුණොත් එහෙම එයා නැවත ready state එකට එනවා. අපි කියනවා හේතුව මොකද්ද? time out එකක් කියලා. ඔය අතරතුර running state එකේ ඉන්නකොට input output waiting වුණොත් එහෙම ආදාන ප්‍රතිදාන බලාපොරොත්තුෙන් රැඳී ඉන්න වුණොත් එහෙම එයාව blocked කියන state එකට එවනවා. blocked කියන state එකේ ඉන්න ගමන් input output complete කරොත් එහෙම එයාව ready state එකට නැවත යවනවා. input output occur IO සම්පූර්ණ කළා. එහෙම ඉන්නකොට IO සම්පූර්ණ කරේ නැත්නම් RAM එකේ ඉඩ මදි වුණොත් එයාව temporarily suspend කරලා తాවකාලිකව අත්හිටවලා යවනවා blocked and suspend කියන තත්වයට ප්‍රතිහරණය කළ සහ අවහිර කළ කියන තත්වයට යනවා. එතන ඉන්නකොට input outputs එතන ඉන්නකොට RAM එකේ නැවත ඉඩ ආවොත් එහෙම අන්න එයාව සක්‍රිය කළ එහෙම නැත්නම් activated කියන state එකට යවනවා. සක්‍රිය කළ කියන condition එක යටතේ blocked කියන state එකට RAM එකට යවනවා. ඔය ඉන්න අතරතුර input output සම්පූර්ණ කරොත් එහෙම එයාව නැවත යවනවා කොහෙටද virtual memory එකේම ready and suspend උනත් ready කියන state එකට යනවා. suspend but not blocked block කියන එක අයින් කරනවා ready කියන state එකට යනවා. එතන ඉඳන් RAM එකේ ඉඩ ආපු වෙලාවක ඔන්න සක්‍රිය කරනවා එමෙත activate කරනවා ready කියන state එකට. සමහර විට ready state එකේ ඉන්න processes උනත් RAM එකේ ඉඩ මදි වීම තුල temporary suspend කරලා ready and suspend කියන තත්ත්වයට එවන්න පුළුවන් virtual memory එකේ. ඒ වගේම newly created processes උනත් RAM එකේ ඉඩ මදි නම් RAM එකේ ගොඩක් running මේ කියන්නේ queue එක වැඩි නම් හරි run වෙන්න යන waiting queue එක වැඩි නම් ready queue එක වැඩි නම් ඉඩ මදි නම් අන්න එතකොට newly created process උනත් යවනවා virtual memory එකේ ready and suspend තත්ත්වයකට. අපි කියනවා admit කරනවා කියලා. හරි. ඔය තමයි process transition diagram එක. මේක අඳින්න ඕගොල්ලෝ ඇඳ පුරුදු. මේක ළමයි හොඳම දේ තමයි මේකේ කතාව කිය ඇඳ පුරුදු වෙන්න. දැන් මම කිව්වේ එකයි එකම මම ඔයගලන්ට පෙන්නන්නම් පස්සේ මේක මේ තියෙන ස්ටේටස් ටික එක තැන්වල දාලා ඉතින් අඳින්න පුළුවන් ඩයග්‍රෑම්ස් ඕන කරා. හැබැයි අපි එකකට පුරුදු වුණා නම් අපි දන්නවා එතකොට මෙතනින් මේකට එන අපි කතාවත් එක්ක දැන් මේක ඇඳලා හුරු වුණා නම් ඕගොල්ලෝ හරි ලේසි. මේකේ සිංහල සහ ඉංග්‍රීසි දෙකම තියෙනවා
ඒතර ඔයගොල්ලන්ගේ මීඩියම් එකට අදාළ එක විතරක් ලියාගත්තා නම් ඇති. එතකොට මේකෙන් හොඳට පැහැදිලි වෙනවා කොහොමද මේ process transition වෙන්නේ process status 7 අතරේ කියන එක. මම හිතනවා මම කියලා දුන්න එක කතාව පැහැදිලි කියලා. පේපර් එකේ ප්‍රශ්න අහන්නේ මෙහෙම. ඔයගොල්ලන්ගෙන් අහයි running state එකේ තියෙන process එකක් blocked කියන state එකට යන්නේ ඇයි? මොකද්ද හේතුව කියලා. එතකොට අපිට කියන්න පුළුවන් IO waiting. එහෙම නැත්නම් අපෙන් අහයි ready කියන state එකේ ඉන්න process එකක් ඊළඟට යන්න පුළුවන් status මොනවද? ඒ යන්න හේතු මොනවද? ready state එකේ ඉන්නවා නම් යන්න පුළුවන් running state එකටයි ready and suspend state එකටයි. නේද? ready state එකේ ඉන්න process එකක් මේ ready state එකේ ඉන්න process එකට යන්න පුළුවන් කොහෙටද? running කියන state එකටයි. එහෙම නැත්නම් ready and suspend කියන state එකටයි විතරයි. එතකොට මෙයා running කියන state එකට යන්න reason එක මොකක්ද? dispatch. තෝරා යැවීම. ready and suspend කියන state එකට යන්න හේතුව මොකක්ද? temporary suspend. తాවකාලිකව අත්හිටු වීම. ඊළඟට අහන්න පුළුවන් running state එකේ තියෙන process එකක් ඊළඟට යන්න පුළුවන් status මොනවද? running state එකේ තියෙනවා නම් ඊළඟට යන්න පුළුවන් exit කියන state එකට හේතුව release මුදා හැරීම. එහෙම නැත්නම් running state එකේ තියෙනවා නම් ඊළඟට යන්න පුළුවන් ready state එකට හේතුව මොකද? time out එකක්. මේ time out එකක් වුණ ගමන් ළමයි මේ time out එකක් වුණා කියලා දැනුම් දෙන්නේ අර අපි කලින් කතා කරපු interrupt signal එකක් තියා interrupt එක. running state එකේ ඉන්න process එකක් ඊළඟට යන්න පුළුවන් අවස්ථාවක් තමයි blocked කියන state එකට අවහිර කළ කියන තත්ත්වයට. ඒකට හේතුව IO waiting. input output බලාපොරොත්තුවෙන් IO පොරොත්තුව. ඔය විදිහට ලියන්න පුළුවන්. ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව කෙටියෙන්ද ලියන්න ඕනේ කියලා අහනවා. කෙටියෙන්ද කියන්නේ දැන් මේ ලියලා තියෙන විදිහට ලිව්වම ඇති. කල්ගත වීම, නේ, time out, dispatch මේවා ඇවිල්ලා මේ අපි කියන්නේ අර මොනවද පාරිභාෂික වචන කියන්නේ. ඒ වගේ තමයි. මේකට අදාළ වෙන වචන. මේ වචන ලිව්වට ප්‍රශ්නයක් නැහැ. release පිළිගන්නවා. මගේ ස්ක්‍රීන් එකේදී බලන්නේ මෙන්න මේ වචනේ. මේ වචනේ ඔයගලන්ට තියෙනවද කියලා. මේ වචනේ ඕගොල්ලෝගේ උත්තරය තුල තියෙනවද කියලා බලනවා. හරිද? එතන මම මේකේ පෙන්නන්නම්. මේ තියෙන්නේ ටීචර්ස් ගයිඩ් එකේ තියෙන රූප සටහන. සිංහල මීඩියම් එකේ. හරි. ඕකම තමයි මම අර ඇඳලා තියෙන්නේ. මම මේ පැත්තේ මේ ඇඳලා තියෙන්නේ ඕකම තමයි. මේකේ සිංහල මීඩියම් ටික විතරයි මම අරකේ ඉංග්‍රීසි මීඩියම් එකක් තියෙනවා. හරි. එහෙනම් පැහැදිලි. හරි. අපි එහෙනම් මේක ලස්සනට මෙහෙම දැන් ඊළඟට ඔයගොල්ලෝ අඳගෙන දැන් විනාඩිය ඩිස්කනෙක්ට් වුණා. ඩිස්කනෙක්ට් වෙලා ආවට පස්සේ ඊළඟට ඔයගොල්ලෝ මේක අඳින්න ඕනේ. කතාව මතක් කර කර කතාව කියන ගමන් දැන් මම රෙකෝඩින් එකක් දානවා. ඔයගොල්ලන්ට නැවත නැවත බලන්නත් පුළුවන් පස්සේ ඕනනම්. කතාව කියන ගමන් කතාව බල බල හරි කතාව මතක් කර කර මේක ඇඳ ගන්න ඕනේ ඊළඟට. බොහොම කල්පනාවෙන් බොහොම සීරුවෙන්. හරි. මම දාන්නම් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙන ඩයග්‍රෑම් එකක්. හරි. රයිට්. ඩිස්කනෙක්ට් වුණාම ආයෙ ක්ෂණිකව කනෙක්ට් වෙනවා. අපි ඊට පස්සේ මේක ලකුණු කරගමු.